අද අපි කතා කරන්න යන්නේ කෝලම් නාට්‍යවල ඉතිරි පාඩම. කෝලම් නාට්‍ය සම්ප්‍රදායේ කලින් අපි කතා කරා පූර්ව රංගය, ප්‍රචලිත ප්‍රදේශ, පුරාවෘත්ත කතාව ආදී ඔබට කතා කරා. අද දිනේ අපි සාකච්ඡා කරමු ඉතිරි කොටස. කෝලම් නාට්‍යයේදී පූර්ව රංගයට හම්බෙන්නේ විශේෂ තැනක්. පූර්ව රංගයේදී සිද්ධ වෙච්ච දෙයට වඩා වෙනස් දෙයක් තමයි අපර රංගයේදී සිද්ධ වෙන්නේ. අපර රංගය කියන්නේ ඒ දවසට නියමිත කතාව රඟ දක්වලා පෙන්නනවා. අපි හිතමු අද දිනේ කෝලම් වලින් රඟ දක්වන්න යන්නේ මනමේ කෝලම නම්. ඒතර අද දවසේ කතාව තමයි අපර රංගයේ සිද්ධ වෙන මනමේ කෝලම. මනමේ කුමරා සහ කුමරිය අතර තියෙන කතන්දරේ නාට්‍යානුසාරීව රඟ දක්වලා පෙන්නන එකක් තමයි මනමේ කෝලමෙන් සිද්ධ වෙන්නේ. ඒතර පූර්ව රංගයේදී සිද්ධ වුණා ස්ථාවර පාත්‍රයෝ චරිත විඩෙන් විඩේ එක් එක් චරිත ඇවිල්ලා ඔවුන්ගේ රාජකාරිය ඉටු කරලා නැවත පිටත් වෙනවා. නමුත් අපර රංගයේදී සම්පූර්ණ කතාව, සම්පූර්ණ නාට්‍යයක් රඟ දක්වන එකක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නාට්‍ය තුල තියෙනවා කතා පුවතක්ම. ඒතකොට මේ කතා පුවත තුල චරිත වැඩි වශයෙන් ඉන්නවා. මේ චරිතත් එක්ක කවි ගායනා සහිතව සතර අභිනය භාවිතා කරමින් කතන්දරයක් නාට්‍යානුසාරීව රඟ දක්වලා පෙන්වන එක තමයි අපර රංගයේදී කරන්නේ. ඒතකොට මේ කතා පුවත පූර්ව රංගයේ තියෙන චරිතවල තියෙන කුඩා කොටසට වඩා දීර්ඝව විකාශනය වෙනවා. මේ චරිත විකාශනය වෙන්නේ වෙස්මූණු දාගෙන ඔවුන් රංගනයේ යෙදෙනවා. ඒතර වෙස්මූණු දාගත්ත පිරිමි පිරිස විසින් තමයි කෝලම් රංගය සම්පූර්ණ වශයෙන් සිද්ධ වෙන්නේ. පූර්ව රංගයේ වගේම අපර රංගයේදීත් ඒ ලක්ෂණය විශේෂ දෙයක්. ඒතර අපර රංගයේ ඔබ මතක තබා ගන්න ඕනේ මොකද්ද? පූර්ව රංගයට වඩා පූර්ණ වූ කතා පුවතක් රඟ දක්වා පෙන්වීමක් සිද්ධ වෙනවා. අපි දැන් බලමු අපර රංගයේ රඟ දක්වලා පෙන්වන කතන්දර මොනවද කියලා. කෝලම් නාට්‍ය පිළිබඳ අපර රංගයේ සිද්ධ වෙන දේ වගේම ඔබ දැනගන්න ඕනේ කෝලම් නාට්‍ය තුල තියෙන සමාජයත් එක්ක තියෙන සම්බන්ධතාවය. මේවත් එක්ක කතා කරන්න අපි අද පෙළ ගැසෙන්න යන්නේ. අපි දැන් බලමු අපර රංගය මොකද සිද්ධ වෙන්නේ කියලා. අපර රංගයේදී සිද්ධ වෙන්නේ කතාවක් රඟ දැක්වීම කියලා මම කිව්වා. දැන් කතාව රඟ දක්වන්නේ කා ඉදිරියේද? ජනතාව, ගමේ ජනතාව රැස් වෙලා ඉන්නවා. ඒ වගේම රජු සහ බිසව පැමිණලා ඉන්නවා. ඒතර රජු සහ බිසවට පෙන්නනවා අද මේ සමාජයේ සිද්ධ වෙන්න යන දෙයක්. සමාජයේ සිද්ධ වෙච්ච කතාවක් සැබවින්ම සිද්ධ වෙලා පෙන්නන ආකාරය තමයි රඟ දක්වලා පෙන්නන්නේ. එතකොට අපර රංගයේදී කතා රංගය කියලාත් අපි මේකට හඳුන්වනවා. කතා රංගයේදී මනමේ කතාව, සදකිදුරු කතාව, ගෝඨායම්බර කතාව, කාපිරි කතාව මේ වගේ කතා කීපයක් රඟ දක්වන එක කෝලම් නාට්‍යවල සම්ප්‍රදාය විදිහට වෙලා තියෙනවා. ඒකට මේ කෝලම් කතන්දර ජනයා අතර නිතර ජනප්‍රිය වුණත්, නිතර අහන්න ලැබුණත්, දන්නා කතන්දර වුණත් ජනතාව මේ කතන්දර රඟ දක්වලා පෙන්වන්නේ කොහොමද කියලා බලන්න නැවත නැවතත් ඔවුන් මේ කෝලම් රංගය බැලීම සඳහා යනවා. තානායම්වල වටේ රැස් වෙන්නේ ගමේ ජනතාව තමන්ගේ ගොවිතැන් කරලා නිදහස් කාලවකවානුවේ විනෝද වෙන්න තමයි මේ කෝලම් නරඹන්නේ. එතකොට කෝලම් පුරාවෘත්තයේ සඳහන් වුණා සිනහගෙලිකවට දැකීම සඳහා කෝලම් ආරම්භ වුණා කියලා. ඒ වගේම ගමේ ජනතාවට විනෝදයක් ඇති කිරීම තමයි මේ කෝලම් රඟ දැක්වීමේදී සිද්ධ වෙන්නේ. එතකොට අපර රංගයේදී කතා රසයක්, නාට්‍ය රසයක් ගැඹුරින් ජනතාවට ලබා දෙනවා. ඒ වගේම මේ වගේ යම් යම් උපදේශාත්මක දේවල්, යම් යම් හාස්‍ය රසයන් ජනතාව වෙත සම්ප්‍රේෂණය කරනවා. එතකොට කෝලම් නාට්‍ය රඟ දක්වන ආකාරය පිළිබඳව ඔබ වටහා ගන්න ඕනේ. ඔබගෙන් විවිධ ආකාරයේ ප්‍රශ්න අහනවා. ඒ අතර විශේෂ ප්‍රශ්නයක් තමයි කෝලම් රංග ශෛලිය පහදන්න කියන එක. එතකොට කෝලම් රංග ශෛලිය නාට්‍යධර්මී රංග ශෛලියෙන් තමයි සිද්ධ වෙන්නේ. මොකද්ද නාට්‍යධර්මී කියන එක ඔබ දන්නවා. දැන් නාට්‍ය හා රංග කලාව හදාරන දරුදරියන් විදිහට නාට්‍යධර්මී රංග ශෛලිය කියන එක ඉතාම පහසු මාතෘකාවක්. එතකොට මේකෙදි ඔන්න නාට්‍යධර්මී රංග ලක්ෂණ තියෙනවා. තාලෙට ගමන් කරනවා, බෙරපද තාලානුව තමයි චරිත හැසිරෙන්නේ. කවි ගායනා තියෙනවා, ඊළඟට වෙස්මූණු පළඳිනවා, විශේෂ ගමන් රටා පාවිච්චි කරනවා. ඊළඟට මේකේ තියෙන සුවිශේෂී අංග ලක්ෂණ නිසා නාට්‍යධර්මී ස්වභාවය පැහැදිලි වෙනවා. ඒ වගේම ඔන්න දේශීය ගැමි ගායනා යොදා ගන්නවා. ඔබට මම පූර්ව රංගය පැහැදිලි කරද්දී එක් එක් චරිතයට අදාළ කවි පෙන්වුවා. ඒතර ගැමි ගායනා යොදා ගැනීම කෝලම් රංගයේ විශේෂ ලක්ෂණයක්. ඒ වගේම නර්තන යොදා ගන්නවා. ලෙන්චිනා එන්නේ එක ආකාරයක නර්තනයකින් බෙරපද තාලාන. අනබෙරකාරයා එන්නේ තවත් ආකාරයකින්. මේ ආකාරයේ නර්තන අඩිය යොදා ගැනීමත් විශේෂ ලක්ෂණයක් කෝලම් රංග ශෛලිය. සබේ විධාන කියන්නේ කවුද?
කාර්ය කරන රාළ. ඒ කියන්නේ කෝලම් කණ්ඩායමේ ප්‍රධානිය. කෝලම් චරිත හඳුන්වා දෙන්නේ ඔහු. කෝලම් චරිත හඳුන්වා දෙන්නේ ඔහු කොයි ආකාරයෙන්ද? කවි ගායනා කරලා. මෙන්න මේ ලක්ෂණයක් විශේෂ අංගයක් කෝලම් වල. එතකොට කෝලම් වල කතා වස්තු ඉදිරිපත් කරන්නේ සහ චරිත හඳුන්වා දෙන්නේ ඊළඟට සිද්ධ වෙන්න යන දේ කියන්නේ චරිතත් එක්ක සංවාදයේ යෙදෙන. දැන් අනබිරකාරය ආවම අනබිරකාරයත් එක්ක සංවාදයේ යෙදෙනවා. නොංචි ආවම නොංචි සමග සංවාදයේ යෙදෙනවා. මේ හැම එකකටම සම්බන්ධ වෙන චරිතයක් තමයි සබේ විදානි කියන්නේ. එතකොට සබේ විදානිගේ කාර්යයත් රංග ශෛලියේ විශේෂ ලක්ෂණයක්. ඒ වගේම කෝලම් වල ආංගික වාචික ආහාර අභිනය භාවිත වෙනවා. දැන් මෙතන අභිනය හතරම සඳහන් කළේ නැහැ. ඇයි? සාත්‍වික අභිනය නැත්තේ දරුවනේ මේකේ වෙස් මූණු භාවිත කරනවා. එතකොට මේ වෙස් මූණෙන් පෙන්වන අභිනය තමයි ඒ වෙලාවේ සාත්‍වික අභිනය වෙන්නේ. ඒතර වෙස් මූණෙන් පෙන්වන භාවය තමයි තියෙන්නේ. එතකොට ආංගික වාචික ආහාර අභිනය ප්‍රධාන භාවිත වෙනවා. මුහුණේ අභිනය චරිතවලට වෙන්නට අපහසුයි. වෙස් මූණේ තියෙන හැඟීම තමයි ප්‍රදර්ශනය වෙන්නේ. ඒ වගේම කෝලම් වල ආරම්භයේ කියවන පුරාවෘත්තය වගේම ඒකට සම්බන්ධයි හාස්‍ය හා උපහාසය ඉදදී. එතකොට ආරම්භ වෙන්න හේතුවක් වුණේ සිනහ කිරිකාවට දැකීම, හාස්‍ය රසය. මේ නාට්‍ය තුළ එතකොට කෝලම් නාටක තුළ ප්‍රධාන අංගයක් තමයි හාස්‍ය උපහාසය උපදවනවා. ඒ උපදවීම සඳහා ගමේ ජනතාවගේ ප්‍රධාන වගේම පහත් පෙළේ චරිතත් අරගෙන තියෙනවා. මේ හැම චරිතයක්ම හාස්‍ය රසයෙන් යුතුව රඟ දක්වලා පෙන්නනවා. ඔවුන් තුල තිබෙන යහගුණ වගේම දුර්ගුණ ප්‍රදර්ශනය කරනවා. මේ නිසා ගමේ ජනතාවට හාස්‍ය රසය ඇතිවෙතර කෝලම් වල ප්‍රබල ලක්ෂණයක් තමයි රංග ශෛලියේ හාස්‍ය උපහාසය ඉපදවීම. කෝලම් නාට්‍යයේ සියලුම චරිත රඟ දැක්ුවේ වෙස් මුහුණු බැඳගෙන. වෙස් මුහුණු නොබැඳි චරිතයක් හිටියා. ඒ තමයි සබේ විදානි. සබේ විදානි හැරුණාම අනෙක් සියලුම චරිත වෙස් මුහුණු බැඳගෙන තමයි රඟ දැක්ුවේ. ඒ වෙස් මුහුණු හදලා තිබුණේ කඳුළු ලීයෙන්. තාම සැහැල්ලු බර අඩු ලී වර්ගයක් කඳුළු කියන්නේ. ඒතර කඳුළු ලීයෙන් සකස් කරලා වර්ණ ගන්නවලා තමයි මේ වෙස් මුහුණු තියෙන්නේ. තාම අලංකාර වෙස් මුහුණු වර්ණ ගන්නන ලද වෙස් මුහුණු. ඒතර මේ වෙස් මුහුණු භාවිතය පූර්ව රංගයේ වගේම අපර රංගයේ සිද්ධ වුණා. එතකොට මේ වෙස් මුහුණු වල විශේෂ ලක්ෂණ බලමු අපි. පේන්ඩිගේ මුහුණ මෝඩයෙකුගේ ස්වභාවය පෙන්වනවා. ඒ වගේම පණික්කල රාළගේ මුහුණ අහිංසකයි. ඊළඟට මුදලිගේ වෙස් මුහුණ පුහු මාන්නේ පෙන්වන වෙස් මුහුණ. මේ ආකාරයේ මූණු වල භාවයන් තිබුණා. ඒ වගේම සාත්‍වික අභිනය හැඟීම පෙන්වීම තිබුණේ වෙස් මුහුණේ තියෙන හැඟීමට සීමා වුණා. එතකොට වාචික අභිනයට මේ වෙස් මුහුණ වලින් යම්කිසි බාධාවක් ඇති වුණා. ප්‍රේක්ෂකයන්ට රසය ඇතිවීමට ඒක බාධාවක් වුණේ නැහැ. මොකද හැම වෙලේම සබේ විදානි සම්බන්ධ වෙමින් චරිතවල කියවෙන දේවල් නැවත ප්‍රකාශ කරන්න උත්සාහ කරා. ඒ වගේම වෙස් මුහුණු පැලඳ රංගනයේ යෙදීම නිසා යම්කිසි අධිතාත්වික ස්වභාවයක් තමයි ඇති වුනේ. මෙන්න මේ ලක්ෂණයක් නාට්‍ය ධර්මී ලක්ෂණයක්. ස්වභාවිකත්වයෙන් ඈත්ව ගිය අධිතාත්වික භාවයක් වෙස් මුහුණු නිසා ඇති වුණා. ඒ වගේම තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ ශාන්ති කර්ම, ඒ වගේම සොකරි, කෝලම් ඒ සියලුම දේවල් රඟ දැක්වේ පිරිමි විතරයි. ඒතර පිරිමි රඟ දක්වන නිසා කාන්තා චරිත වෙනකොට වෙස් මුහුණු පැලඳීමත් විශේෂ හේතුවක් වුණා. ඒතකොට සියලුම චරිත වෙස් මුහුණු පළඳිනවා. නමුත් පිරිමි විතරයි මේ චරිත රඟ දක්වන්නේ. ඒක විශේෂම ලක්ෂණයක්. ඒ විතරක් නෙමේ චරිතයට ගැළපෙන විදිහට හාස්‍ය මතු කරන රංග වස්ත්‍රාභරණ නිර්මාණය කරලා තිබුණා. ඔබට මම සරල උදාහරණයක් ගන්නම්. නොංචි කෝලම. නොංචි කෝලමේ වස්ත්‍රය බලන්න. චීත්‍යයක් ඒක අපිලිවලට ඇඳගෙන ඒ වගේම හැට්ටේ බුරුලට ඇඳලා පියයුරු එල්ලා වැටෙනවා. ඒ පියයුරු වහමින් හොලවමින් තමයි බෙරපද තාලයට අනුව පැමිණෙන්නේ. එතකොට මේ නොංචිගේ විශේෂ ලක්ෂණයක්. ඒ වගේම පණික්කලේ රතු පාට පච්ච වඩමක් මැදලා ඉන්නවා. ඔහුගේ ඇඳුම් අපිලි වෙලයි. ඊළඟට පොලිස් කෝලම. පොලිස් කෝලම් කරුවන් කළු කෝට් ඇඳලා කළු දිග කල්සම් ඇඳලා ඉන්නවා. එතකොට මේ ඇඳුම් පැළඳුම් වලින් චරිතය හුවා දක්වන්නත් ඒ වගේම යම් චරිතවලදී හාස්‍ය රසය ඇති කරන්නත් මේ ඇඳුම් හේතුවක් වුණා. චරිත නිරූපණය කරද්දී ඇඳුම් පැළඳුම් වගේම රංග භාණ්ඩත් විශේෂ හේතුවක් වුණා. ඒ චරිතයට විශේෂ වූ රංග භාණ්ඩ භාවිතයක් මේ කෝලම් වල තිබුණා. බලමු අපි මේ කෝලම් චරිතවල මොනවද ගත්ත රංග භාණ්ඩ කියලා. අනබෙර කෝලමේදී දවුලක් කරේ එල්ලගෙන සැරයටියක් අරගෙන තමයි ඉන්නේ. සැරයටිය අරගෙන ඉන්නේ ඔහු ඉතාම වයස බව පෙන්නන. දවුල අරගෙන ඉන්නේ ඔහුගේ රාජකාරිය පෙන්නන. මොකද රාජකාරිය රජුගේ පණිවිඩේ අන බෙරයක් විදිහට ගසමින් ජනතාවට දැනුවත් කරනවා. ඒ වගේම හේවාය
ඔවුන් හේවායන් බව පෙන්වන්න ඇඳුම පැළඳුම හේවාය බව පෙන්වනවා. ඒ වගේම කඩුවක් අතින් අරගෙන එනවා. ඊළඟ පොලිස් කෝලම. පොලිස් කෝලමෙත් ඔබට මතක ඇති වෙස් මුහුණේ අංකයක් තියෙනවා. පොලිස් ඇඳුම පෙන්වනවා. ඒ වගේම පොලිස් කෝලමේදී බැටන් පොළු අතින් අරන් එනවා. ආරච්චි කෝලම. ආරච්චි කෝලමත් බස් නමක් අරන් බොහොම ගැඹීර ලීලාවකින් එනවා. එතකොට ආරච්චිලා විදිහට ඒකේ පැහැදිලි වෙනවා. ජස කෝලමේ මොකද තියෙන්නේ? මම කියවේ රෙදි මල්ලක් අරගෙන බොහොම කොර ගගහ කවි ගායනා කරමින් ජසය වේදිකාවට පැමිණෙනවා. එතකොට රෙදි පොට්ටනිය ඔහුගේ රාජකාරිය පෙන්වනවා රෙදි අකුල්ලන්නේ කියලා. කෝලම් නාට්‍යවල සංගීතයට හිමි වුණේ විශේෂ තැනක්. සංගීතය කියන්නේ නාට්‍ය කලාවේ රසය උද්දීපනය කරන එක් අංගයක්. ආංශාංගික අංගයක්. එතකොට මේ සංගීතය විදිහට භාවිතා කරා පහතරට බෙරේ. ඒ වගේම හොරණෑව. මේ වාද්‍ය භාණ්ඩ යොදා ගනිමින් කෝලම් වල රසය තවත් වැඩි කරා. කෝලම් වල පහතරට බෙරේ නර්තන පද වාදනය කරමින් හොරණෑව වාදනය කරමින් මේ චරිත වේදිකාවට පැමිණෙද්දී දැනෙන රසය උපරිමයි. කෝලම් වල රසය සංගීතයෙන් තීව්‍ර කරා. මේ ලක්ෂණ අනුව කෝලම් රංග ශෛලිය නාට්‍ය ධර්මී රංග ලක්ෂණ පෙන්වන බව ඔබට පැහැදිලි වෙන්නේ නැති. ඔබ එක් එක් කරුණින් කරුණ අවබෝධ කරගනිමින් විශ්ලේෂණය කරන්න නාට්‍ය ධර්මී ගති ලක්ෂණ ඒ හැම එකකම ප්‍රදර්ශනය වෙනවා. මේ ඔබ දකින්නෙත් මම පූර්ව රංගයේදී චරිතෙන් චරිතයට පෙන්වුවා. ජසය, ලෙන්චිනා, පනික්කලේ, නොංචි අක්කා, මුදලි, ආරච්චි, පොලිස් කෝලම කියන චරිතවලට පළඳින වෙස්මුණු. මේ වෙස්මුණු ඔබ මතකයේ තබා ගන්න. මේ චරිතවල හාස්‍ය රසය මතුවෙන්න වෙස්මුණු පැළඳගෙන ඔවුන්ගේ චරිත නිරූපණය කරනවා. බොහොම නාට්‍ය ධර්මී ලක්ෂණ පෙන්වමින් නර්තන චලන යොදා ගැනීමෙන් චරිත නිරූපණය කරනවා. දැන් අපි කතා කරන්න යන්නේ කෝලම් රංග භූමිය පිළිබඳව. කෝලම් රංගය සිදු වෙන්නේ ගම්බද. ගමේ ජනතාව රැස් වෙන්න පහසු තැනක් තෝරගන්න. මේ පහසු තැන ගමේ ජනතාව කවාකාරව ඉඳ ගන්න ප්‍රදේශයක් බවට පත් වෙනවා. ඔබට මතක ඇති සොකරි. සොකරි වල රංග භූමිය කමද. හැබැයි කෝලම් වල රංග භූමිය අපි තානායම් වල කියලා කියනවා. සොකරි වලට වඩා යම් කිසි දියුණු ලක්ෂණ ටිකක් තානායම් පොලේ පෙන්නනවා. මේ තානායම් පොල කියන එක ඔබට මේ ඡායාරූපයේ පේනවා. බලන්න කවාකාර කොටසක් තියෙනවා. මේක තමයි සබය, කෝලම් සබය කියලා කියනවා. මේ සබය කියන කොටසේ නළුවෝ රඟ දක්වනවා. ඒ රඟ දක්වන අතරේ ඊට පිටිපස්සෙන් ඔබට පේනවා වෙස්සත්ත කියන කොටස. මම කොටු ඇඳලා තියෙනවා. මේ වෙස්සත්ත සකස් කරගන්නේ කොළ ඉතා ළඟින් පිහිටන ලද බුරුල්ලාතු, බොරකතු වගේ අතු කොටසට යොදා ගන්නවා. දෙපස ගස් කණු දෙකක් සිටවල ඒ කණු දෙක හරහාට නැවත පටියක් යොදලා ඒක මත කොළ අතු රඳවනවා. වෙස්සත්ත විදිහට සකස් කරගන්නේ මේක. මේ වෙස්සත්ත වර්තමාන වේදිකාවේ තිරයක් වගේ. ඒ කියන්නේ නළුවන් රංග භූමියට පැමිණෙන්න කලින් මේ වෙස්සත්ත පිටිපස්සේ තමයි ඉන්නේ. තමන්ගේ වාරේ පැමිණෙන සත්ත පිටිපස්සට වෙලා ඔහුට ඇඳී සිටිනවා. ඒතර වෙස්සත්ත පිටිපස්සට වෙලා රැඳී ඉන්නේ මඩුවට වෙලා ලකල හැස්ති වුණ නළුව. ඊට උඩින් ඔබට පේනවා කුඩා කොටුවක්. ඒ මඩුවේ තමයි නළුව ඇඳ පැළඳ ගන්න. ඒක නේපත්‍යාගාරය. කෝලම් රංග භූමියේදී අපි හඳුන්වන මඩුව වර්තමාන නේපත්‍යාගාරය වගේ. ඒ කියන්නේ නළුව ඇඳ පැළඳ ගන්න මෙහි. මෙන්න මේ මඩුවේ ඇඳ පැළඳ ගන්න කට්ටිය වෙස්සත්ත ළඟට ඇවිල්ලා රැඳිලා ඉන්නවා. ඔවුන්ගේ වාර පැමිණෙනා රැඳිලා ඉඳලා දෙපසින් ඔවුන් සබයට ප්‍රවේශ වෙනවා. ඒ වගේම ඔබට පේනවා කෝලම් සබය තුළ මම කොළ පාට කුඩා කොටුවක් ඇඳලා තියෙනවා. මේ තමයි මල් පැල. මල් පැලක් සකස් කරනවා ගොක් කොළ වලින්, කෙහෙල් පතුරු වලින් ආධාර කරගෙන මේ මල් පැලක් සකස් කරලා මේකේ දෙවියන් බුදුන්ට මල් පහන් පූජා කරලා වන්දනාමාන කරනවා. සබේ විදානේ කෝලම් රංගය රඟ දැක්වීමට ප්‍රථමයෙන් අවසර ගන්නවා. එතකොට දෙවියන් පුදුන් නැඹද ආරම්භ කිරීම මේ ගැමි ජනතාවගේ විශේෂ සම්ප්‍රදායක් වුණා. ශාන්ති කර්මවල වගේම ගැමි නාටකවල විශේෂ ලක්ෂණයක් තමයි දෙවියන් බුදුන් ඇදහිීම සහ පහන් මල් පහන් පත්තු කිරීම. මේ කෝලම් රංග භූමිය කෝලමටම ආවේනික වෙච්ච දෙයක්. එතකොට මේ කවාකාර ප්‍රදේශය වෙන් කරගන්න ඕ ගොක්‍රහණ ඇදලා වෙන් කරගත්තා. එතකොට මේ ගොක්‍රහණෙන් එපිට තමයි වටේ ප්‍රේක්ෂකයෝ රැඳී සිටින්නේ. මම ඔබට රංග භූමියේ ඡායාරූපය සමග විස්තර කරන ලද දේ ලිඛිතව මේ ඔබට තිරේ දිස් වෙනවා. ඒක සටහන් කරගන්න පුළුවන් තානායම් වල සකස් කරගන්නා ලද ආකාරය. රංග භූමියේ මල් පැලක් හදලා තිබ්බා වගේම අනෙක් පැත්තේ බෙර වාදකයෝ දෙන්නෙකුත් හොරණෑ වාදකයෙකුත් ඉඳගෙන ඉන්නවා.
එතකොට සමහර ලාවට අසුන් ගන්න පැදුරක් දාගෙන අසුන් ගෙන ඉන්නත් පුළුවන්. සමහර ලාවට ඕන අවශ්‍යතාවය පරිදි හිටගෙන ඉන්නත් පුළුවන්. මේකත් එක්පාසක් කිව්වහම කැමති තැනක් වෙන්න පුළුවන්. මල් පැල පිහිටීම සහ ඕන ස්ථානගත වීම වෙනස් වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ රංගභූමියට ආලෝකය සපයාගත්තේ කොහොමද කියලා. ආලෝකය සඳහා පොල් තෙල් පහන්, ඒ වගේම කොප්පරා පන්දම්, ඒ අර අර්ධ කවාකාර වටේට ගසමින් ඔවුන් ආලෝකමත් කරගත්තා. මේ විදිහට ආලෝකමත් කරලා රඟ දක්වන්නේ මේ නාට්‍යයේ මූලික අරමුණ සපුරා ගන්න. එළි වෙනකම් මේක රඟ දක්වනවා විනෝදාස්වාදයේ අරබය. ගැමියන්ගේ විනෝදයේ සපයන ප්‍රබලම ගැමි නාටකයක් විදිහට පහතරට ප්‍රදේශයේ කෝලම් නාට්‍ය හඳුන්වන්න පුළුවන්. දැන් අපි කෝලම් පිළිබඳ ගොඩක් දේවල් සාකච්ඡා කරා. ඉතින් දරුවනේ කෝලම් වලින් ඔබට එනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. මේ මාතෘකාව එක ප්‍රශ්නයක් විදිහට ඔබ සටහන් කරගන්න. කෝලම් සඳහා සංඥාකුමේ ආభాෂය ලැබී ඇත. පහදන්න කියලා ආවොත් ඔබට මේ මම පැහැදිලි කරන කරුණු ටික ඒ ප්‍රශ්නයට හොඳම පිළිතුරක් වෙයි. අපි බලමු මොනවද සංඥාකුමෙන් ගත්ත ආభాෂය. ගොඩක් විද්වතුන් පරීක්ෂණ පවත්වමින් මේ සංඥාකුම සහ කෝලම අතර සංසන්දනාත්මක විවේචනයන් කරනවා. අපි මේ පිළිබඳ කරුණු කීපයක් සාකච්ඡා කරමු. සංඥාකුමේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වෙන්නේ යක් බෙරය. ඒතර කෝලම් වලත් යක් බෙරය. ඒ වගේම සංඥාකුම ප්‍රචලිත වෙලා තියෙන්නේ පහතරට ප්‍රදේශයේ, කෝලම් ප්‍රචලිත වෙලා තියෙන්නේ පහතරට ප්‍රදේශයේ. ඔබට වගුවක් විදිහට සටහන් කරගන්න පුළුවන් මම මේ කියන කරුණු. ඔන්න දැන් පහතරට නර්තන ශෛලිය තමයි කෝලමේ තියෙන්නේ. ඒ වගේම සංඥාකුමේ තියෙන්නේ පහතරට නර්තන ශෛලිය. ඔබ සංඥාකුමක් නිරීක්ෂණය කරන්න, ඒ වගේම කෝලම් නර්තනයක් නිරීක්ෂණය කරන්න. පහතරට නර්තන අංග බෙරපද තාල අනුව ඒ කෝලම් චරිතත් ඒ වගේම සංඥාකුමේ සංඥාකුණු රඟ දක්වන ආකාරය ඔබට පෙනේ. ඒ වගේම සංඥාකුමේත් වෙස්මුණු පාවිච්චි කරනවා. ඔබ දැකලා ඇති සංඥාකුමේ තියෙන වෙස්මුණු වල ඡායාරූප හරි, ඒ වගේම කෝලම් වෙස්මුණු ඡායාරූප ඔබ දැකලා ඇති. මමත් පෙන්නවා. බලන්න එතකොට මේ වෙස්මුණු භාවිතයත් ඒ වෙස්මුණු වල ස්වභාවයත් දෙකම සමානයි. සංඥාකුමේ වගේම කෝලමේ වෙස්මුණු එකිනෙක සමානත්වයක් දරනවා. ඒ වගේම සංඥාකුමේ චරිත නිරූපණයට සමානකමක් දක්වනවා කෝලමේ චරිත නිරූපණය. දැන් සංඥාකුමේ එක උදාහරණයක් අපි ගමු තොට කඩවරයක්. මෙන්න මේ තොට කඩවරයක් කියන චරිතය ජසයාගේ චරිතයට ඉතාම සමීපයි. තොට කඩවරයක් රෙදි අකුල්ලන්නේ විදිහට ඉන්න චරිතයක්. ඒ වගේම ජස කෝලමේ ඒ රෙදි අකුල්ලන චරිතයක් තමයි නිරූපණය වෙන්නේ. මේ චරිත දෙක ඉතාම සමානකමක් දක්වනවා සංඥාකුමේ. මේ විදිහට තවත් චරිතයක් ගන්න පුළුවන් බඩදරු කෝලම. ඒ වගේම කෝලමේ බඩදරු කෝලමට සමාන අය ශූන්‍යම් යක්ෂණියගේ අවතාර තුන පැමිණීම. මේ වගේ සමානකම් කෝලමේ සහ සංඥාකුමේ තිබෙනවා. ඔබට ප්‍රශ්නවලට එන තවත් වැදගත් කරුණක් තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. කෝලම් නාට්‍ය ජීවන දෘෂ්ටිය පහදන්න. එහෙම නැත්නම් කෝලම් නාට්‍ය තත්කාලීන සමාජය විවරණය කරයි. මේ විදිහේ ප්‍රශ්නයක් ආවොත් ඔබට මේ තිරයේ දිස්සන කරුණු ඒ ප්‍රශ්නෙට පිළිතුරු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු කෝලම් වල මොකද්ද පෙන්වන ජීවන දෘෂ්ටිය. කෝලම් නාට්‍ය තුල ඇත්තටම මම කිව්වා මුල ඉඳලම හාස්‍ය රසය, ඊළඟට චරිත උපහාසයට ලක් කරනවා, චරිත විවේචනාත්මකව සමාජයේ ඉදිරියේ චරිතවල නිර්වත හෙළි කරන ලක්ෂණයක් තමයි කෝලම් වල තියෙන්නේ. ඒ කියන්නේ චරිත හැඟවිලා කරන බොහෝ දේවල් එලිපිට කරලා පෙන්නනවා මේ කෝලම් වල. ඒ නිසාම ප්‍රේක්ෂකයන් උපහාසයේ රසය ඇති වෙනවා. හාස්‍ය රසය ඇති වෙනවා. දැන් හාස්‍යයි උපහාසයයි කියන්නේ මොකක්ද? හාස්‍ය කියන්නේ නිකම්ම හිනහ යන්න කරන දේවල් තමයි හාස්‍ය කියන්නේ. උපහාසය කියන්නේ ඒක විවේචනාත්මකව දෙයක් කරනවා නම්, තව කෙනෙක්ට පහරක් වදින්න දෙයක් කරනවා නම් එතෙන්දි උපහාසයක් ඇති වෙනවා. දැන් චරිත ගොඩක් දේවල්. අපි බලමු කෝලම් වල හිටියා මුදලි, ආරච්චි මේ වගේ චරිත. ප්‍රභූ බැලන්තියේ චරිත සරදමට ලක් කරනවා. ඔවුන් පගාව ගන්න ආකාරය, නිසි ලෙස නඩු විසඳන්නේ නැති ආකාරය, නිසි ලෙස ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්නේ නැති ආකාරය, ඒ වගේම පහළ පැලැන්තියේ ජනතාව තලා පෙලා සූරා කන ආකාරය, මේ වගේ හැසිරීම් මේ නාට්‍ය තුලදී පෙන්වනවා. එතකොට ඒ කල සමාජයේ විවරණය වීමක් මේ කෝලම් රංග දැක්වීම තුළ පැහැදිලි වෙනවා. ඒ වගේම සමාජයේ කුල ක්‍රමය, රාජකාරී ක්‍රමය තුල තියෙන කුල ක්‍රමයක්. ඔබට මතක ඇති රජ කාලේ රත්තරන් බඩු හදන්න වෙනම කණ්ඩායමක්, රෙදි සෝදන්න වෙනම කණ්ඩායමක්, ඒ වගේම කම්මල් වැඩ කරන්න වෙනම කණ්ඩායමක් මේ විදිහට ඉන්නවා. මෙන්න මේ ආකාරයේ කුල ක්‍රමය පෙන්වීමක් සිද්ධ වෙනවා. මොකද ජසයා එයාගේ රෙදි හොදන
වැඩේ කරනවා. ඒ වගේම බෙර ගහන කුලේ කට්ටිය අන බෙර ගහනවා. නේද? මේ ආකාරයේ සමාජීය උපහාසයට ලක්වීම. සමාජයේ විවරණය කිරීම කෝලම් වල සිද්ධ වෙනවා. විවිධ වෘත්තීන් වගේම ඔවුන්ගේ කාර්යයන් උපහාසයෙන් මේ නාට්‍යය තුල පෙන්වනවා. කෝලම් වල පොලිස් කෝලම, ඒ වගේම අනබෙර කෝලම ඔවුන්ගේ වෘත්තීන් පෙන්වනවා. අනබෙර කාර්යයන්ගේ වෘත්තිය මොකද්ද? අනබෙර ගැසීම. රටේ ජනතාවට රජුගේ පණිවිඩ දැනුම් දීම. ඒ වගේම පොලිස් නිලධාරියාගේ රාජකාරිය මොකද්ද? ආරක්ෂාව සැපයීම. නමුත් ඔහු ආරක්ෂාව සපයන්නේ නැහැ. පහළ පෙළෙන්තියේ ජනතාවට දඬුවම් කරමින්, අඩන් දෙට්ටම් කරමින් විවිධ ක්‍රියාකාරකම් කරනවා. මේ විදිහට එකල වෘත්තීන් පෙන්වීමක් සිද්ධ කරා. ඒ වගේම මුදලි ආරච්චි වගේ නිලතල පැවති බවත් මේ නාට්‍ය තුලින්, මේ කෝලම් නාටක තුලින් පැහැදිලි වෙනවා. ඒ වගේම විවිධ සංක්‍රමණ ජන කණ්ඩායම් ලංකාවට ආවා. ඉංග්‍රීසීන්, ලන්දේසීන්, පෘතුගීසීන් වගේ ලංකාවට විවිධ බලපෑම් ඇති වෙච්ච කාල තිබුණා. ඒ වගේම ලංකාවට කාපිරි, දෙමළ වගේ ජනතාවගේ සංක්‍රමණ සිද්ධ වුණා. මෙන්න මේ සංක්‍රමණ සිද්ධ වෙච්ච ආකාරය කෝලම් වල පෙන්වනවා. ඒ චරිත ඇතුළත් කිරීම තුලින් පෙන්වන්නේ රටට අපේ ලංකාවට සිද්ධ වෙච්ච විපර්යාසයන්. විවිධ සංක්‍රමණ ජන කණ්ඩායම් එකතු වෙලා අපේ සංස්කෘතිය හැදිච්ච ආකාරය මේ කෝලම් නාට්‍යයේ චරිත ඇතුළත් කරලා තියෙන ආකාරයෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම සමාජ විෂමාචාර මම ඔබට කලිනුත් පැහැදිලි කරා. මේ කරුණු නැවත කියවෙනවා සමහරවිට. සමාජ විෂමාචාර ඊටාම එලිපිට ප්‍රදර්ශනය කරා. අනියම් සම්බන්ධතා. දැන් ලෙන්චිනා සමග මුදලි සම්බන්ධකම් පවත්වන ආකාරය. ඒ වගේම ආරච්චිට පගාව ගන්නවා මුදලිගෙන්. ලෙන්චිනාව හාද කරලා දෙන්න කියලා. ඒ ගැටලුව විසඳලා දෙන්න කියලා. ඒ වගේම අනිසි බලතල පාවිච්චි කරනවා. ආරච්චිට වගේම පොලිසියේ නිලධාරීන් අනිසි විදිහට තමන්ගේ බලය පාවිච්චි කරනවා. ඒ වගේම නොංචි වගේ වයසක චරිත ඇයගේ කාන්තා චරිතයේ තියෙන අඩුපාඩු ගති ලක්ෂණ පෙන්වුම් කරනවා. මෙන්න මේ වගේ සමාජ විෂමාචාර සහ සමාජයේ නොහැදියාවන් උපහාසයට ලක් කිරීමක් කෝලම් තුලින් දක්නට ලැබෙනවා. මේ ඔබ දකින්නේ කෝලම් රංගභූමියක පෙස්සක්ක් පේනවා ඔබට. ඒ වගේම බෙරකරුවන් ඉන්නවා. තානායම් පොලක කොටසක් ඔබට දකින්න ලැබෙනවා. මේ විදිහේ වීඩියෝ දර්ශන ඔබට අන්තර්ජාලයෙන් හෝ සජීවීව හෝ නරඹමින් ඔබ සමග සාකච්ඡා කරන ලද විෂය කරුණු ඔබට තවදුරටත් සමීප කරගන්න උත්සාහ කරන්න. අද දිනේ අපි සාකච්ඡා කරා කෝලම් නාට්‍යයේ අපර රංගය සහ කෝලම් රංග ශෛලිය, ඒ වගේම කෝලම් සහ සංයකුමේ සංසන්දනාත්මක ආభాෂය, ඒ වගේම කෝලම් වල ජීවන දෘෂ්ටිය සාකච්ඡා කරා. ඔබට තවදුරටත් මේක සනාථ කරගන්න, පොතපත ඇසුරු කරන්න, ඊළඟට මේ හා සම්බන්ධ වීඩියෝ දර්ශන නරඹන්න ඔබට පහසුවක් වේවි මේ පාඩම වටහා ගන්න. ස්තුතියි.